දවසක් ඔබ සියලුම දෙනාට. අද දවසේදී අපි කතා කරන්න හිතුවේ ආයනික බන්ධන ගැන. අපි දන්නවා රසායනික බන්ධන ආකාර දෙකක් තියෙනවා. ඒ රසායනික බන්ධන ආකාර දෙකෙන් සහසංයුජ බන්ධන, ආයනික බන්ධන විදියට අපිට බන්ධන වර්ග කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් ආයනික බන්ධනයක් කොහොමද නිර්මාණය වුණාට පස්සේ ඒක අඳින්නේ කොහොමද? ඒ වගේම ආයනික බන්ධනයක් හඳුනාගන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ටික තමයි අද දවසේදී අපි කතා කරන්න හිතුවේ. අපි දන්නවා කලින් වීඩියෝ එකකින් අපි කතා කරා ආවර්තිත අවබෝධ ගැන. ඒතකොට ඒ ආවර්ත අවබෝධ ගැන කතා කරලා ඊට පස්සේ රසායනික බන්ධන ගොඩනගන ආකාරය ගැන කතා කරා. ඒතකොට රසායනික බන්ධන ගොඩනගුණාට පස්සේ ඒ බන්ධන අපිට වර්ග කරන්න පුළුවන් ආකාර දෙකකට. මොකද්ද? ආයනික බන්ධන හා සහසංයුජ බන්ධන විදියට. අද දවසේදී අපි කතා කරන්න උත්සාහ ගන්නේ ආයනික බන්ධන ගැන. ඊටමත් ඉක්මනින් මම ආවර්තාවුව ඇඳ ගන්නම්. මොකද මේ සියලුම දේවල් වලදී ආවර්තිතාවුව ඉතාමත් වැදගත්. ආවර්තාවුව මත තමයි අපිට මේ සියලුම ප්‍රශ්න වලට ඉතාමත් සාධාරණ ආකාරයේ පිළිතුරක් සපයන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ආටලාට දැන් ආවර්තාවුව පාඩම් වෙලා ඇති. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. අපි කලින් දවසක කතා කරා මේ වගේ සංයුජතාවයන් වෙනස් වෙන ආකාරය. පළවෙනි කාණ්ඩයේ සංයුජතාව 1යි, 2යි, 3යි, 4යි, නැවත 3, 2, 1 බින් ඔන්න ඔය විදිහට සංයුජතාවයන් එනවා. ඊට පස්සේ අද දවසේදී මේ සංයුජතාවයන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේදී අපි කතා කරන්න උත්සාහ ගන්නේ ආයනික බන්ධන ගැන. එතකොට ආයනික බන්ධනය කොහොමද හඳුනාගන්නේ? මෙන්න මෙහෙමයි. තාමත් පහසු ක්‍රමයක් කියන ආයනික බන්ධනයක් හඳුනා ගන්න. මෙන්න මේ හයිඩ්‍රජන් හැර පළවෙනි දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් 6 වෙනි සහ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එක්ක බන්ධනයක් ගොඩ නැගුවොත් ඒක අනිවාර්යයෙන්ම ආයනික බන්ධනයක් වෙනවා. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය මම ඒක ටික පාට කරන්න. මේ තියෙන්නේ පළවෙනි දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය. හැබැයි හයිඩ්‍රජන් හැර. ඒවා එකතු වුණොත් 6 සහ 7 කාණ්ඩයේ මූලද්‍රව්‍යයත් එක්ක අනිවාර්යෙන් මේක ඇවිල්ලා මොන බන්ධනයක්ද? ආයනික බන්ධනයක්. ඉතින් මතක තියාගන්න හරිම ලේසි. මෙහෙම මතක තියාගත්තා නම් හරියි. පළවෙනි හෝ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එකතු වුණොත් එහෙම 6 වෙනි හෝ 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එක්ක එයා අනිවාර්යෙන්ම ඇවිල්ලා හදනවා මොන බන්ධනයක්ද? ආයනික බන්ධනයක්. ඉතින් ඉතාමත් පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියලා දුන්නේ. ඒ වගේම හැබැයි මෙතන 1 2 කිව්වට හයිඩ්‍රජන් හැර හයිඩ්‍රජන් එතන වර්ගීකරණයක් සිද්ධ කරාට එයා පළවෙනි කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය පෙන්වන ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. ඒ නිසා හයිඩ්‍රජන් හැර අනිත් මූලද්‍රව්‍ය 1 2 කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නම් ඒක එකතු වෙන්නේ 6 7 කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එක්ක නම් එයා අනිවාර්යෙන්ම හදනවා මොන බන්ධනයක්ද? ආයනික බන්ධනයක්. හරි. එමුනම් අපි අද දවසේදී ආයනික බන්ධන කීපයක් ඇඳලා බලමු. ඔයාලටත් ඊට පස්සේ ආයනික බන්ධන අදින්න පුළුවන්. ඔයාලටත් පුරුදු වෙන්න ආයනික බන්ධන කොහොමද අදින්නේ කියන එක ගැන එකින් එක අපි සාකච්ඡා කරමු. හරි. මම මුලින්ම තෝරා ගන්නවා ආයනික බන්ධනය ලිතියම් සහ ෆ්ලෝරින් අතර. ලිතියම් සහ ෆ්ලෝරින් අතර. මෙන්න බලන්න. ලිතියම් ගත්තාම එයා පළවෙනි කාණ්ඩයේ කෙනෙක්. එහෙනම් ලිතියම්ගේ සංයුජතාවය 1යි. ෆ්ලෝරින් ගත්තාම ෆ්ලෝරින් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එහෙනම් ෆ්ලෝරින්ගේ සංයුජතාවය 1යි. දැන් මොකද වෙන්නේ? සංයුජතා දෙක දෙපැත්තට මාරු වෙනවා. එහෙනම් එතනින් සූත්‍රයක් හැදෙනවා LIF කියලා. දැන් මේ කරන ක්‍රියාවලිය තියෙනවානේ. මේක ඉතාමත් පහසු ක්‍රමයක්. ඉතාමත් කෙටි ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඒ කෙටි ක්‍රමයට මෙන්න මේ පියවරත් එක්ක යන්න ඕනේ. ඉස්සරෝම අපි රසායනික බන්ධනය ගොඩනගා ගන්න ඕනේ. ඔන්න ගොඩනගා ගත්තා. ලිතියම් ෆ්ලෝරයිඩ් ලිතියම් පළවෙනි කාණ්ඩයේ ෆ්ලෝරින් ඇවිල්ලා 7 වෙනි කාණ්ඩේ එහෙනම් ඒ අනිවාර්යයෙන්ම ආයනික බන්ධනයක්. ඔන්න මම මෙයාලගේ ආයනික බන්ධනයේ රූප සටහන අඳිනවා. නැත්නම් බන්ධන සටහන අඳිනවා. මෙන්න මෙහෙමයි අඳින්න ඕනේ. ලිතියම් ආවර්තිතාවගේ කී වෙනියද බලන්නකෝ. 1 2 3. හරි. ලිතියම් කියන්නේ ආවර්තාවගේ 3 වෙනිය.
ෆ්ලෝරින් ආවර්තිතාවක කීවෙනියද බලන්නකෝ. ෆ්ලෝරින් ඇවිල්ලා ආවර්තිතාවකුවේ කීවෙනියද? 1 2 3 4 5 6 7 8 9 වෙනිය. හරි. දැන් මෙයාගේ අපි සංයුජ්‍යතාවය දන්නවා. ඒකට අනුව අපි බන්ධනය ලිව්වා. අපි දැන් මෙයාලගේ ලියන්න යනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ලිතියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 1යි. ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. ඔන්න එකක් ලිව්වා. මේ සියල්ල මොනේ? මේ දේවල් එක්ක තමයි අපිට මේ සටහන ඉතාමත් පහසුවෙන් අදින්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා අපි දන්නවා රසායනික බන්ධනයක් ගොඩනගන්නේ කුමක් සඳහාද? උච්ච වායු වින්‍යාසයන් ලබා ගන්න. එතකොට ඔයාලට පේනවා ඇති ලිතියම්ගේ අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තියෙනවා. ඒ වගේම තමයි ෆ්ලෝරින්ගේ අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙන් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න බලන්න. ලිතියම් ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනවා කාටද? ෆ්ලෝරින්. දැන් අලුත් වින්‍යාසය ලියන්න. ලිතියම්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් ගියා. කාගාවටද? ෆ්ලෝරින් ගාවට. එහෙනම් ලිතියම්ගේ දැන් වින්‍යාසය තියෙන්නේ දෙකයි තියෙන ඉලෙක්ට්‍රෝන. ඒක ඉලෙක්ට්‍රෝනයක් ෆ්ලෝරින් ගාව තියෙන්නේ. එහෙනම් දැන් ෆ්ලෝරින්ගේ අලුත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි. හරි. දැන් මොකද වෙන්නේ? දැන් හරි. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද කරන්න ඕනේ? මේ අලුත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කවච රූප සටහනකින් පෙන්වුම් කරන්න ඕනේ. එතකොට අපිට ඉතාමත් පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් ආයනික බන්ධනය. හරි. අපි දැන් කවච රූප සටහන අඳිමු. මේ කොටස මකලා දාමු අපි. ලිතියම් කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. ඔන්න Li යගේ පළවෙනි කවචය මෙන්න යාගේ ඉලෙක්ට්‍රෝන 2. එකට කොටු වරහණක් දාන්න. තව පුංචි වැඩක් තියෙන එක අපි පොඩ්ඩකින් කරමු. ඊට පස්සේ ෆ්ලෝරින් වань. අපි ෆ්ලෝරින් වෙන වර්ණයකින් අඳිමු. පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ ඇයි ඒ ලිතියම්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් යට සංක්‍රමණය වුණ නිසා. එහෙනම් ඔන්න පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2 ඇඳලා ඔන්න දෙවෙනි කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 8 අඳිනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එකක් අඳිනවා කළු පාටින්. ඇයි ඒ ඉලෙක්ට්‍රෝන ආව කාගෙන්ද? ලිතියම්ගෙන්. ඊට පස්සේ ඒකටත් මම දානවා කොටු වරහණක්. මම තව පුංචි වැඩක් තියෙනවා කියලා. මෙන්න මේකයි වැඩේ. ලිතියම් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරා. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ. දැන් මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. එහෙනම් ඍණාරෝපණ එකක් අඩුයි. අපි දන්නවා අපි කලින් දවසක කතා කරා මේ මෝල් ද්‍රව්‍යයක් සතුව සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහ සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මෙයා ගාව ඉලෙක්ට්‍රෝන තිබුණේ 3යි නම් ප්‍රෝටෝනක් තියෙන්නේ 3යි. ප්‍රෝටෝන 3ක් තියෙන නිසා තමයි යන්නේ පරමාණු ක්‍රමාංකයක් 3. එහෙනම් මෙයා ගාව මම මේක එක පාරකින් උදාහරණයකින් කියන්නම්. මෙයා ගාව මේ ලිතියම් ගාව ධනාරෝපණ 3ක් තිබ්බනම් ඒහා සමානව ඍණාරෝපණ 3ක් තිබිලා තියෙනවා. හැබැයි දැන් මොකද උනේ? එක ඉලෙක්ට්‍රෝනයක් පිට වුණා. ඔන්න බලන්න. එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා මම. මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනය මම මෙහෙම කපලා අයින් කරන්නම්. අයින් කරා. දැන් මොකද වෙන්නේ? මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ ඍණාරෝපණ 2යි. හැබැයි ධනාරෝපණ 3ක් තියෙනවා. වැඩියෙන් තියෙනවා ධනාරෝපණ 1ක්. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු නිසා ලිතියම්ට ලැබෙනවා ධන එකක ආරෝපණය. හැම වෙලෙම මේ විදිහට ඇඳ ඇඳ බලන්න ඕනේ නැහැ. එක ඉලෙක්ට්‍රෝනයක් පිට වුණා නම් ඒ පිට කරපු කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරද්දී ලබා ගන්න ධන ආරෝපණයක්. ඒ නිසා මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු නිසා එයා ධන එකක ආරෝපණයක් ලබා ගන්නවා. එතකොට මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණා. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එකකින් වැඩි වුණා. එහෙනම් ලැබෙනවා යට ඍණ ආරෝපණයක්. එයා ඍණ 1 වෙනවා. එහෙනම් ඔන්න සටහන ඇඳලා ඉවර වෙලා ධන 1 සහ ඍණ 1 දාන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඒකක් දාපුවම තමයි බන්ධන රූප සටහන සම්පූර්ණ වෙන්නේ. එහෙනම් පියවරවල් දිහා බැලුවොත් එහෙම අපි ඉස්සරෝම එයාගේ සූත්‍රය ගොඩනගන්න ඕනේ. සූත්‍රය ගොඩනගුවට පස්සේ මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන සැබෑ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන. ඊට පස්සේ මොකද කරන්නේ? එයාගේ බාහිර කවචයේ තියෙන වින්‍යාසය අනුව බලනවා මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් වැඩියෙන් තිබ්බා. ඒ ඉලෙක්ට්‍රෝනේ දුන්න කාටද? ෆ්ලෝරින්. දැන් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වුණාට පස්සේ තියෙන අලුත් වින්‍යාසය බලන්න. ඒ අලුත් වින්‍යාසයට කවච රූප සටහන අඳිනවා. එතකොට මොකද වෙන්නේ? තාමත් සරලව ආනික බන්ධනය ඇදලා ඉවර කරන්න පුළුවන් වෙනවා. එහෙමනම් ඔන්න උදාහරණ අංක 1 ඉවර කරා. හරි. අපි නම් ඊළඟට බලමු උදාහරණ අංක 2. තවත් උදාහරණයක් බලමු. මේක මකන්න.
දැන් මම අඳින්න යන්නේ මැග්නීසියම් සහ ඔක්සිජන් අතර. හරි මැග්නීසියම් සහ ඔක්සිජන් අතර ගොඩනගෙන ආයනික බන්ධනය. Mg Mg ගේ සංයුජතාවය කීයද බලන්නකෝ. Mg ගේ සංයුජතාවය 2යි. මොන දෙක දැම්මා. ඔක්සිජන් ගේ සංයුජතාවය කීයද බලන්නකෝ. ඔක්සිජන් ගේ සංයුජතාවය 2යි. නම් එකක් දෙක දැම්මා. අපි දන්නවා මේ දෙකට මේ දෙක කැපිලා. එහෙනම් එතනින් හුවමාරු වෙන්න තියෙන එකේ ඉලක්කම ඒක හුවමාරු වුණාම එතනින් හැදෙනවා MgO මැග්නීසියම් ඔක්සයිඩ්. එතකොට මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ එහෙනම් මේ දෙන්න අතරත් ගොඩ නැගෙනවා ආයනික බන්ධනය. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙතන මැග්නීසියම් පරමාණු එකයි ඉන්නේ. ඔක්සිජන් පරමාණුත් එකයි ඉන්නේ. එහෙනම් ඒකට ගැලපෙන්න අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. මැග්නීසියම් කියන්නේ ආවර්තකයේ 12 වෙනිය. ඔක්සිජන් කියන්නේ ආවර්තකයේ 8 වෙනිය. එහෙනම් මේ දෙන්නට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 2. මෙයාගේ 2යි 6යි. දැන් ඔයාලට දැන් පේනවා ඇති ඉතාමත් පහසුවෙන් මේ දෙන්නට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මැග්නීසියම්ගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ කියන්නේ යට එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. එහෙනම් මොකද කරන්න ඕනේ? අනිත් එක්කනගේ ප්‍රශ්නේ බලන්නකෝ. 2යි 6යි. එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. එහෙනම් මොකද කරන්නේ? මම ඉලෙක්ට්‍රෝනයක් මෙයාට ලබා දෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාට ලබා දෙනවා. දැන් මෙයාගේ අලුත් වින්‍යාසය කොහොමද එන්නේ? 2යි 8. එතකොට මෙයාගේ අලුත් වින්‍යාසය 2යි 6යි තිබ්බේ අර දෙක ආවම 2යි 8. පැහැදිලිනේ. එහෙනම් දැන් මේ අලුත් වින්‍යාසය අපි අඳිනවා කොහොමද? ආයනික බන්ධනයක් ආකාරයට. ඔන්න මම අඳිනවා Mg පළවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. මේ ඒ දෙක. එයාගේ දෙවෙනි කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 8ක්. මෙන්න ඒ 8. ඊට පස්සේ මම ඔන්න අඳින්න යනවා ඔක්සිජන් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක ඇඳා. දෙවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 8යි තියෙන්නේ. ඒ 8ත් අඳිමු අපි. 1 2 3 4 5 6. දැන් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් අඳිනවා කළු පාටින්. ඒ ඉලෙක්ට්‍රෝන දෙක ආවේ කාගෙන්ද? මැග්නීසියම්ගෙන්. පැහැදිලිනේ? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කොටු වරහන දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේකටත් කොටු වරහන දාන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා. එහෙනම් ඉලෙක්ට්‍රෝන අඩු වුණා දෙකකින්. එහෙනම් එයාට ලැබෙනවා ධන දෙකක්. ඇයි ඒ? ඍණාරෝපණ දෙකක් අඩු වුණා. ධනාරෝපණ වලට කිසිම වෙනසක් උනේ නැති නිසා. මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබුණා. ඒ කියන්නේ ඍණාරෝපණ දෙකක් වැඩියෙන් ලැබුණා. එහෙනම් මෙයාගේ ආරෝපණය ඍණ 2යි. ඒතර මැග්නීසියම් ධන 2 වෙනවා. ඔක්සිජන් ඍණ 2 වෙනවා. පැහැදිලිනේ? ඉතින් මෙන්න මේ විදිහට අපිට ඔන්න තවත් උදාහරණයක් හදින්න පුළුවන් වුණා. මේ ඇවිල්ලා ඉන්නේ කවුද? මැග්නීසියම් ඔක්සයිඩ්. දැන් උදාහරණ දෙකක් ඉවරයි. තවත් එක උදාහරණයක් මම අඳින්නම්. දැන් මම අඳින්න යන්නේ ටිකක් විතර අමාරු එකක් අඳින්න ගමු අපි. මැග්නීසියම් සහ ෆ්ලෝරින් අතර. හරි අපි බලමු. Mg එයාගේ සංයුජතාවය 2යි. ෆ්ලෝරින් එයාගේ සංයුජතාවය 1යි. දැන් මොකද වෙන්නේ? සංයුජතා දෙක මාරු වෙනවා. එතනින් ගොඩ නැගෙනවා MgF2 මැග්නීසියම් ෆ්ලෝරයිඩ් ආයනික බන්ධනයක්. ඇයි ඒ? මැග්නීසියම් දෙවෙනි කාණ්ඩේ ෆ්ලෝරින් ඇවිල්ලා 7 වෙනි කාණ්ඩේ. එවනම් අපි යාගේ අඳින්න සූදානම් වෙද්දී දැන් ඉස්සෙල්ලා ඇඳ දෙකටම වඩා පුංචි දෙයක් තියෙනවා. තවත් දෙයක් තේරුම් ගන්න තියෙනවා. මේකේ මැග්නීසියම් පරමාණු එකයි ඉන්නේ. ඔන්න මේ මැග්නීසියම් Mg කියලා ලියාගත්තා. මම කියවනේ මේක ඇවිල්ලා තාමත් කෙටි ක්‍රමයක් කියලා. ඉතින් මේ කෙටි ක්‍රමය තුල පොඩි දේවල් කිහිපයක් තියෙනවා අපි තේරුම් ගන්න. දැන් ඉස්සෙල්ලා හම්බ වෙච්ච හැම වෙලේම පරමාණු එක තිබ්බේ. හැබැයි මේකේ ෆ්ලෝරින් පරමාණු දෙකක් තියෙනවා. මැග්නීසියම් එකයි තියෙන්නේ. ඒ නිසා Mg එකපාරයි ලියන්නේ. ෆ්ලෝරින් දෙකක් තියෙනවා. ෆ්ලෝරින් දෙකක් තියෙන නිසා දෙපාරක් ලියා ගන්න. දෙපාර ලියන්න නැතුවත් මේක තේරුම් ගන්න අඳින්න පුළුවන්. නමුත් මේ විදියට කරන්නේ තාමත් පහසුයි. ඒ නිසා දෙපාරක් ලියා ගන්න. ඇයි FF කියලා දෙපාරක් ලිව්වේ? මෙතන ෆ්ලෝරින් පරමාණු දෙකක් තියෙන හින්දා. මැග්නීසියම් කියන්නේ ආවර්තකයේ 12 වෙනිය. ෆ්ලෝරින් අපි ඉස්සෙල්ලා ගණන් කරා. එයා ආවර්තකයේ 9 වෙනිය. මෙයා 9. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2යි 8යි
2. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2යි 7. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා 2යි 7. හරිනේ. ඔයාලට නිකන් මොකක් හරි අමුතු හැඟීමක් ඇති වෙයි. ඇයි මේ ෆ්ලෝරින් දෙපාරක් ලියුවේ? එහෙම ලියන්න ඕනේද? එහෙම ලියන්න ඕන නෑ නේ. එකම ෆ්ලෝරින් එක. කොහොම ලියුවා? ෆ්ලෝරින් වනේ කියලා. ඒක ඇත්ත මම පිළිගන්නවා. නමුත් අපි මේ ෆ්ලෝරින් දෙපාරක් ලිව්වහම මේ බන්ධනය අඳින්න ඉතාමත් පහසුයි. බන්ධනය අඳින එක තේරුම් ගන්න පහසුයි. ඉතින් ඒ තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි ෆ්ලෝරින් දෙපාරක් ලිව්වේ. ඒකට හේතුව දැන් මේ බලන්නකෝ. මේ මැග්නීසියම් ගාව තියෙනවා අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකෙන් මොකද කරන්න ඕනේ? එයා ඉලෙක්ට්‍රෝන දෙකම අයින් කරන්න. ඒ දෙකෙන් එකක් දෙනවා මෙහාට. ඔන්න එයා එකක් දුන්නා මෙහාට. තවත් එකක් දෙනවා කාටද? අනිත් ෆ්ලෝරින්. දැන් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණානේ. හදිස්සියවත් ඔයාලා මේක ලියලා තිබුණ නෑ කියලා හිතන්නකෝ. මෙන්න මේක ලියලා තිබුණ නෑ. දැන් ඔයාලා හිතනවා මේක ලියන්න ඕනේ නෑනේ. දැන් අපේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මෙයාට ගාව අවසාන කවච දෙකක් තියෙනවානේ. මෙයාගේ අවසාන කවචේ 7යිනේ තියෙන්නේ. එතකොට මෙයාගේ අවසාන කවච සම්පූර්ණ වෙන්න නම් එකයි දෙන්න ඕනේ. ඉතින් එකක් දුන්නාම මෙයාගේ අවසාන කවච උච්ච වායු වින්‍යාසය ලැබිලත් නෑ. මෙයාට ලැබුණා. ඉතින් එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවනේ. ඉතින් එච්චර හිතන්න ඕනේ නෑ. මේ ක්‍රමය ඉතාම සරලයි. මේක ඉතාම සරලව හොයාගත්ත කෙටි ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා මම කිව්ව දේ මම මකලා පෙන්නුවේ ඒ වෙලාවට ඔයාලට හිතේ ඇති වෙන හැඟීම. මෙතන ෆ්ලෝරින් පරමාණු දෙකක් ලියලා තියෙද්දි ওই ප්‍රශ්නේ ඔයාලගේ හිතේ ඇති වෙන්නේ නැහැ. 2යි 7. දැන් මොකද වෙන්නේ? දැන් ඉතාම සරලව තේරෙනවා. මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දෙනවා. එතකොට මෙයාගේ 2යි 8යි එක වින්‍යාසය තියෙන්නේ. අනිත් ඉලෙක්ට්‍රෝනේ මෙයාට දෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වුණා. එයාගේ අලුත් වින්‍යාසය 2යි 8. ෆ්ලෝරින් මේ ෆ්ලෝරින්ට එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණා. එතකොට 7ට එකක් ආවම 8 වුණා. මෙයාටත් එකක් ලැබුණා. 2යි 8 වුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් තාමත් සරලයි. මොකද කරන්න ඕනේ? අපි අඳින්න ඕනේ මෙන්න මේ තුන් දෙනා ආයනික බන්ධනයක. මේකේ මැග්නීසියම් තමයි මැද ඉන්න පරමාණු වෙන්න ඕනේ. මොකද මැග්නීසියම් තමයි ෆ්ලෝරින් දෙදෙනාට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ. ඒ නිසා අපි මැග්නීසියම් මැදින් අදිමු. Mg පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන 8යි. ඔන්න මම පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2 ඇඳා දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන 8 ඇඳා කොටු වරහණක් දාන්න. ආරෝපණය අපි තව චුට්ටකින් සුළු කරමු. ෆ්ලෝරින් ගත්තාම එක ෆ්ලෝරින් කෙනෙක් මේ පැත්තෙන් අදින්න අනිත් ෆ්ලෝරින් මේ පැත්තෙන් අදින්න. මොකද මැග්නීසියම් පරමාණුවෙන් දෙපැත්තට ඉලෙක්ට්‍රෝන ලබා දුන්නා කියන එක එතකොට ඒක බලන කෙනාට තාමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මැග්නීසියම්ගේ පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන 8ක් මැග්නීසියම් ලබා දුන්න ඉලෙක්ට්‍රෝනයත් එක්ක තියෙනවා. ඉතින් මැග්නීසියම් ලබා දුන්න ඉලෙක්ට්‍රෝනේ මම නිල් පාටින් අදින්න. එතන මම ඒකටත් දාන්නම් කොටු වරහණක්. ඊට පස්සේ අනිත් ෆ්ලෝරින්ට ලබා දුන්න ඉලෙක්ට්‍රෝනේ F පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවච ඉලෙක්ට්‍රෝන 8යි මෙන්න ෆ්ලෝරින් ලබා දුන්න ෆ්ලෝරින්ට මැග්නීසියම් ලබා දුන්න ඉලෙක්ට්‍රෝනේ බන්ධනය ඇඳලා ඉවරයි. හැබැයි තාම සම්පූර්ණ නැහැ. මොකද කරන්න ඕනේ? ආරෝපණය ලියන්න ඕනේ. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතනදී පිට කරා එක්කෙනෙක්ට එක ගානේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරා නම් එයා ඉලෙක්ට්‍රෝන දෙකකින් අඩු වෙනවා. ඒ කියන්නේ නම් එයාට ලැබෙන ආරෝපණය ධන 2යි. එතකොට මේ ෆ්ලෝරින්ට එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකකින් වැඩි වුණා. එහෙනම් එයාට ලැබෙන ආරෝපණය ඍණ 1යි. ෆ්ලෝරින්ටත් මොකද උනේ? එක මේ ෆ්ලෝරින්ටත් එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණා. එහෙනම් එයාට ලැබෙන ආරෝපණය ඍණ 1යි. එහෙනම් ඔන්න මැග්නීසියම් ෆ්ලෝරයිඩ්. මම හිතනවා ඉතාමත් පැහැදිලි. මේ දේවල් අපි කොච්චර අමාරුයි කියලා හිතුවත් ඇත්තටම අමාරු නෑ. හරිම සරලයි. අපි මේ දේවල් තේරුම් ගන්න යන විදිය තමයි වෙනස් කරන්නේ. ඉතින් ඒක නිසා මම කියනවා මේ ඇන්දේ අයිනික බන්ධනයක්. එතකොට මේ අයිනික බන්ධනය අඳිද්දි කොහොමද මූලිකව ගොඩනගා ගන්න ඕනේ රසායනික සූත්‍රය. සූත්‍රය ගොඩනගා ගත්තට පස්සේ ඒ ලැබෙන පරමාණු ඒ විදියටම ලියන්න ඕනේ. ඒ කියන්නේ මැග්නීසියම් එකයි තියෙන්නේ. එකයි Mg එක පාරක් ලියුවේ. F දෙකක් තියෙනවනේ. F දෙපාරක් ලියුවා. අනේ ආවට පස්සේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ මොකද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය අනිවාර්යයෙන්ම එතකොට නිවැරදිව නිර්මාණය කරගන්න පුළුවන්. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි. මේ ෆ්ලෝරින්ටත් එක ඉලෙක්ට්‍රෝන ගානේ අඩුයි. ඒ නිසා මෙයාට එකක් දුන්නා. මෙයාටත් එකක් දුන්නා. දැන් අලුත් වින්‍යාසය 2.8 2.8 2.8.
එහෙනම් මොකද කරන්නේ? ඒක රූප සටහනකට ගන්නවා. මේ කවච රූප සටහනක ඒක ඉතාමත් පහසුයිනේ. මැග්නීසියම්ගේ 2.8 ඇඳලා ෆ්ලෝරින්ගේ 2.7ක් ඇඳලා ඒකට අලුතින් ආපු ඉලෙක්ට්‍රෝනේ ඇඳලා මේ නිල් පාටින්. එහා පැත්තෙත් ඒක කරා නිල් පාටින් ඇඳලා. දැන් මොකද වෙන්න ඕනේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් අඩු වුණ නිසා එයාට ධන දෙකක ආරෝපණයක් ලැබුණා. මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණ නිසා එයාට ඍණ එකක ආරෝපණයක් ලැබුණා. මෙයාටත් ඍණ එකක ආරෝපණයක් ලැබුණා. ඇයි එයාටත් එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණේ හින්දා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඇඳා මැග්නීසියම් ෆ්ලෝරයිඩ්. ඉතින් මම හිතනවා ඔයාලට ඉතාමත් පහසුවෙන් මේ දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ආයනික බන්ධන අඳින හැටි කියලා දුන්නා. ඒ වගේම බන්ධනය ආයනිකද නැද්ද කියලා තීරණය කරන හැටිත් කියලා දුන්නා. ඉතින් මම ඔයාලගෙන් අද දවසේ ප්‍රශ්නයක් අහන්න හිතුවා. මම අද දවසේ ඔයාලගෙන් අහන්නේ සෝඩියම් ඔක්සිජන් එක්ක බන්ධනයක් හැදුවා කියලා හිතන්නකෝ. සෝඩියම් හදනවා ඔක්සිජන් එක්ක. මේ බන්ධනය ආයනික බන්ධනයක්ද නැත්නම් සහසංයුජ බන්ධනයක්ද? ඉතින් ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තරේ කමෙන්ට් බොක්ස් එක තුල ලියන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාලා හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.